හොඳයි සුබ සන්ධ්‍යාවක් දරුවනේ. අදත් අපි ඔන්ලයින් ක්ලාස් එකෙන් හම්බ වෙන්නේ. සමහරු තාම එකතු වෙමින් ඉන්නේ. ඒකයි චූටි වෙලාවක් ගත්තේ. බලමු තාම සමහර කට්ටිය එකතු වෙමින් ඉන්නවා. හොඳයි. දැන් මේ ගිය සතියේ අපි ශුද්‍ර ජීවීන් සම්බන්ධයෙන් කතා කරමින් හිටිය කාරණා ටික මතක ඇති බලන්න ඇති කියලා හිතනවා. අපි අන්තිමට ශුද්‍ර ජීවීන්ගෙන් තියෙන මේ භාවිත වල කතා කරමින් හිටියනම් මේ වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් කොහොමද ශුද්‍ර ජීවීන් මේ අපිට උදව් වෙන්නේ කියන කාරණය. ඒ කාරණේ තමයි අපි අන්තිමට කතා කරමින් හිටියේ. ඒක අපි කිව්වා අර ප්‍රතිශක්තිකරණ ප්‍රතිජීවක ඖෂධ සෑදීම ගැන තමයි අන්තිමට අපි කිව්වේ. ඒතකොට ප්‍රතිශක්තිකරණය කියන එකත් වෙනම එකක්. ප්‍රතිශක්තිකරණ එන්නත් හදන්න පුළුවන්. ශුද්‍ර ජීවීන් පාවිච්චි කළා. ප්‍රතිජීවක ඖෂධ කියන්නේ ශුද්‍ර ජීවී ආසාදන වලින් හැදෙන රෝග මර්ධනය කරන්න වෙනත් ශුද්‍ර ජීවියෙක්ගෙන් ගත්ත රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන ඖෂධ විදියට. ඒකෙදි අපි කිව්වා මේ ගොඩක්ම හදලා තියෙන්නේ දිලීර වලින් ගන්න ප්‍රතිජීවක ඖෂධ. හැබැයි දිලීර මර්ධනයට හදලා තියෙනවා කිව්වා ග්‍රීසිය ෆුල්වින් කියන ප්‍රතිජීවක ඖෂධය. හොඳයි. ඒ ටික තමයි අන්තිමට මම හිතන්නේ අපි කතා කළේ. බලන්න දැන් ඔයගොල්ලෝ මේ කාරණා කලින් සතියේ කතා කරේ. කලින් සතිවල කතා කරා දිලීර වර්ග මේ ක්ෂුද්‍ර ජීවි වර්ග කීපයක් තියෙන බව කිව්වා. එතකොට මේ බැක්ටීරියා වර්ග ගැන කිව්වා. එහෙම කාරණා ගොඩක් ගැන අපි කතා කළා. ඒ වෛරස් ගැනත් කිව්ව මතක ඇති. අද අපි මෙතන කතා කරන්න යන්නේ දැන් ඔය වෛද්‍ය ශාස්ත්‍රයට ශුද්‍ර ජීවීන් යොදා ගැනීම ගැනනේ කිව්වේ. ඒකෙදි මේ ප්‍රතිශක්තිකරණ එන්නත් කියන එක මොකක්ද කියන එකත් චුට්ටක් මතක තියාගන්න ඕන. මේ ප්‍රතිශක්තිකරණ එන්නත් හදනකොට ඒකෙදි කරන්නේ දැන් අපිට යම් යම් රෝග හැදෙන්න කලින් කිසියම් රෝගයක් හැදෙන්න කලින් මේ ප්‍රතිශක්තිකරණ එන්නත් වලින් කරන්නේ ඒ රෝගයට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති කරනවා එන්නතක් දීලා. ඉතින් මේ එන්නත හදලා තියෙන්නේ එක්කෝ ඒ රෝගය ඇතිකරන්න හේතු වෙන රෝගකාරකයා අඩපණ කරලා එයාව එන්නත විදියට පාවිච්චි කරලා තියෙනවා. එහෙම නැත්තම් එයා පිට කරන රසායනික ද්‍රව්‍ය එන්නත විදියට අරගෙන තියෙනවා. තවත් සමහර අවස්ථාවලදී මේ ඒ ශුද්‍ර ජීවියාගේ කොටස්, ඒ කියන්නේ රෝගකාරක ශුද්‍ර ජීවියාගේ කොටස්, දේහ කොටස් ජාන ඉංජිනේරු තාක්ෂණය පාවිච්චි කරලා ඒවා එන්නත් විදියට හදාගෙන තියෙනවා. ඊළඟට ඒගොල්ලෝ පිට කරන විෂ ද්‍රව්‍යයන් දූලක කියලා කියනවා. අන්නේ දූලක පාවිච්චි කරලත් විෂ හරණය කරපු, විෂ ඉවත් කරපු ඒ දූලක කියන ඒවා පාවිච්චි කරලත් ප්‍රතිශක්තිකරණ එන්නත් හදලා තියෙනවා. ඔතන අනුමාතෘකාවක් විදියට ලියමුකෝ ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම කියලා. ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම. ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම. එතකොට මේකෙදී බලමු මොනවද මේ
ප්‍රතිශක්තිකරණ එන්නත් කියලා හඳුන්වන්නේ කියන එක මුලින්ම ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම කියලා ලියලා ප්‍රතිශක්තිකරණ එන්නතක් කියන්නේ මේ අඩපණ කරපු හෝ මියගිය ශුද්‍ර ජීවීන් පාවිච්චි කළා නිපදවපු රෝග වළක්වන එන්නත්. ඒකේ අර්ථ පොඩ්ඩක් ලියමු. අඩපණ කරන ලද හෝ අඩපණ කරන ලද හෝ මියගිය හෝ ඔවුන් නිපදවන විෂ ද්‍රව්‍ය හෝ භාවිතා කර රෝග වලින් ආරක්ෂා වීමට නිපදවන ලද එන්නත් ප්‍රතිශක්තිකරණ එන්නත් නම් වේ. ප්‍රතිශක්තිකරණ එන්නත් නම් වේ. වෙනම ඡේදයකින් ලියන්න ප්‍රතිශක්තිකරණ එන්නත් සකස් කරන ආකාර කීපයකි. එතකොට ක්‍රම කීපයකට මේ ප්‍රතිශක්තිකරණ එන්නත් හදනවා. එකක් තමයි මේ අඩපණ කරපු හෝ මැරුණු ශුද්‍ර ජීවීන් පාවිච්චි කරන එක. අඩපණ කරපු හරි මැරුණු හරි ශුද්‍ර ජීවීන් යොදා ගන්න එක. එක දෙක දාලා ලියමු එතන. පළවෙනි එක විදිහට ලියමු. අඩපණ කළ ශුද්‍ර ජීවීන්
යොදා ගැනීම. ඒ කියන්නේ රෝගය ඇති කරන ශුද්‍රජීවී වර්ගයම අඩපණ කරලා ඒගොල්ලන්ව යොදා ගන්නවා එන්නත විදිහට. දැන් එහෙම හදපු එන්නත් කීපයක් තමයි දැන් ඔය පෝලියෝ, ක්ෂය රෝගය වගේ රෝගවලට සරම්පවලට පාවිච්චියට ගන්නේ. සරම්ප එන්නත, පෝලියෝ එන්නත, ක්ෂය රෝග එන්නත. ඒවා ඔය ක්‍රමයට හදපුවා. උදාහරණ විදිහට ඒ ටිකත් ලියමු. සරම්ප, පෝලියෝ, ක්ෂය රෝගය. තව ක්‍රමයක් විදිහට අපිට ලියන්න පුළුවන්. ඒකෙදී අර මං කියෝ විදිහට මැරුණු ශුද්‍රජීවීන් තමයි එන්නත විදිහට පාවිච්චියට ගන්නේ. මැරුණු ශුද්‍රජීවීන්. මැරුණු ශුද්‍රජීවීන්. යොදා ගැනීම. මැරුණු ශුද්‍රජීවීන් පාවිච්චි කරන්නත් පුළුවන් එන්නත් හදනකොට. එහෙම හදපු එන්නත් තමයි කොලරාව, ටයිෆොයිඩ් උණ වගේ වට පාවිච්චි කරන්නේ. කොලරාව, ටයිෆොයිඩ් උණ මේ වගේ රෝගවලට පාවිච්චි වෙනවා. අර ඉන්ෆ්ලුවන්සාව, මේ වගේ රෝගවලට පාවිච්චියට ගන්නවා. දැන් අපි ලියුවා ආකාර දෙකකට එන්නත් හදන විදි. ඊළඟට ඔය විෂ ඉවත් කරපු අර දූලක කියන ඒවා ගන්නවා. ඒ කියන්නේ ශුද්ධ ජීවීන්ව පිට කරන යම් යම් විෂ රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒවත් පාවිච්චි කරලා එන්නත් හදනවා.
තුන්වෙනි එක විදිහට ලියමු. විෂ හරණය කළ දූලක යොදා ගැනීම. විෂ හරණය කළ දූලක යොදා ගැනීම. පිට ගැස්මට ගලපටලේ වගේ රෝගවලට එන්නත් හදලා තියෙන ඒ ක්‍රමයට. දූලක පාවිච්චි කරලා තමයි හදලා තියෙන්නේ. ඊළඟට තව ක්‍රමයකට හදනවා මේ අර දේහ කොටස් ශිද්‍ර ජීවීන්ගේ කොටස් අරගෙන ජානේන්ද්‍රිය තාක්ෂණය පාවිච්චි කරලා එන්නත් හදලා තියෙනවා. හෙපටයිටිස් B කියන රෝගයට හදලා තියෙන ඒ ක්‍රමයට. එහෙම හදපු එන්නත් වර්ගයක් තමයි හෙපටයිටිස් B කියන එන්නත. ඒකත් එතන ලියමු. මේ තියෙන්නේ ආකාර 4ක් මේ ශුද්‍ර ජීවීන්ගෙන් හදාගත්ත ප්‍රතිශක්තිකරණ එන්නත් හදන ආකාර 4ක්. මේවා ඔක්කොම එතකොට වෛද්‍ය ශාස්ත්‍රයේදී මේ ශුද්‍ර ජීවීන් පාවිච්චි කිරීම. ඊට පස්සේ අපි බලමු මේ එතන ඔය වචනයක් කියවුණානේ දූලක කියලා. ඒකත් එක්ක තවත් සම්බන්ධ වචනයකුත් එනවා මේ. ඔය දූලක කියලා කියන්නේ මේ දැන් අපට ලෙඩ ඇති කරන ශුද්‍ර ජීවීන්ට කියන්නේ ව්‍යාධි ජනකයින්. ව්‍යාධි කියන්නේ ලෙඩනේ. එතකොට මේ ලෙඩ ඇති කරන ව්‍යාධි ජනක බැක්ටීරියා නිපදවන මේ සමහර රසායනික ද්‍රව්‍ය ඒ ශුද්‍ර ජීවියා ජීවත් වන කෙනාට දැන් මිනිස්සෙගේ ඇඟේ නම් ජීවත් වෙන්නේ මිනිස්සයාට හානි පමුණවනවා. දැන් යම්කිසි ලෙඩ ඇති කරන ශුද්‍ර ජීවියෙක් ඒ වාසය කරන සත්වයා දැන් අපේ ඇඟේ ඉන්නවා නම් අපි වෙන සතෙක්ගේ ඇඟේ ඉන්නවා නම් ඒ සත්වයා. එතකොට ශුද්‍ර ජීවියා ජීවත් වෙන්න පාවිච්චි කරන සත්වයා එයාට කියනවා ධාරකයා කියලා. අන්නේ ධාරකයට හානි ඇති කරන විවිධ ජෛව රසායනික ද්‍රව්‍ය හදනවා අර ව්‍යාධි ජනක ශුද්‍ර ජීවියා. අන්න ඒවට කියනවා දූලක කියලා. ඒතර දූලක කියලා කියන්නේ මේ ලෙඩ ඇති කරන ශුද්‍ර ජීවීන් විශේෂයෙන්ම බැක්ටීරියා නිෂ්පාදනය කරන අර ධාරකයට හානිදායක රසායනික ද්‍රව්‍ය. එතන වෙන පාටකින් ලියමු තරුවක් දාලා රූලක් ඇරලා වෙන පාටකින් ලියමු රෝග ඇති කරන බැක්ටීරියා හෙවත් ව්‍යාධි ජනක බැක්ටීරියා එක හයිලයිට් කරන්න.
රෝග ඇති කරන බැක්ටීරියා හෙවත් ව්‍යාධි ජනක බැක්ටීරියා මගින් ධාරකයා කියන්නේ මෙයා ජීවත් වෙන කෙනා. ධාරකයාට විෂ සහිත ජෛව රසායනික ද්‍රව්‍ය නිපදවයි. ධාරකයාට විෂ සහිත ජෛව රසායනික ද්‍රව්‍ය නිපදවයි. ඒවා දූලක ලෙස හඳුන්වයි. ඒවා දූලක ලෙස හඳුන්වයි. දූලක කියන වචනේ හයිලයිට් කරන්න. එතකොට දූලක කියන්නේ මොනවද කියලා ඇහුවොත් උත්තරයක් කියන්න පුළුවන් වෙන්න ඕන. ව්‍යාධිජනක බැක්ටීරියාව නිපදවන ධාරකයට හානි කරන ජෛව රසායනික ද්‍රව්‍යයන්. දැන් මෙන්න මේ දූලකවල විෂ අඩු කරලා නැත්නම් නැති කරලා ඒකට කියනවා විෂ හරණය කරලා හදාගන්නවා ප්‍රතිදූලක කියලා. ඒව පාවිච්චි කරනවා අර එන්නත් සඳහා. වෙනම ඡේදයකින් ලියමු මෙම දූලක වල විෂ හරණය කර විෂ නැති කරලා විෂහරණය කර ප්‍රතිදූලක නිපදවා භාවිතයට ගනී. පිටගැස්ම එන්නත ඒ විදිහේ එකක්. ප්‍රතිදූලක නිපදවා භාවිතයට ගනී. පිටගැස්ම එන්නත ඒ විදිහට හදපු එකක්. හොඳයි. දැන් මේ කතා කරපු ඔක්කොම අයිති වෙන්නේ අර වෛද්‍ය ශාස්ත්‍රයට ක්ෂුද්‍ර ජීවීන් පාවිච්චි කිරීම යොදා ගන්න අවස්ථා. ඊළඟට මොනවද මේ කර්මාන්ත ශාස්ත්‍රයේදී ක්ෂුද්‍ර ජීවීන් යොදා ගන්න අවස්ථා. ඒවා නම් ඔයගොල්ලෝ දන්නවා. කර්මාන්ත ශාස්ත්‍රයට විවිධ කර්මාන්ත වලට ක්ෂුද්‍ර ජීවීන් ගන්නවානේ. මොන කර්මාන්ත වලටද ක්ෂුද්‍ර ජීවීන් යොදා ගන්නේ? පොඩ්ඩක් මතක් කරන්න බලන්න.
ශුද්‍ර ජීවීන් යොදා ගන්න කර්මාන්ත මොනවද? මතක් කරගත්තද? පොඩ්ඩක් මතක් කරගන්න බලන්න. මොනවද ශුද්‍ර ජීවීන් පාවිච්චි කරන කර්මාන්ත කියලා? ඔව්. මතක් කරගත්තද? ඔයගොල්ලෝ දන්නේවා තියෙනවා. දෙව්මි. මතක් කරගත්ත එකක් කියන්නකො බාණ්ඩවාට මයික් එක ඔන් කරන්න පුළුවන්. දෙව්මි. මතක් කරගත්ත නම් කියන්න බාන්න. ඔව්. කොහු කර්මාන්තය. හොඳයි. කොහු කර්මාන්තය. හරි. කොහු කර්මාන්තයේදී පාවිච්චියට ගන්නවා. තව ඒ වගේ එකක් යශෙන් මම හිතන්නේ කියන්න පුළුවන්. මයික් එක ඔන් කරලා කියන්න. යශෙන් බේකරි කර්මාන්තය. හොඳයි. ඔව්. ඒකරි කර්මාන්තය. තව ඒ වගේ කර්මාන්ත තියෙනවනේ මතක් කරගන්න බලන්න. තව මොනවද ඒ වගේ කර්මාන්ත කියලා? ඔව් මතක් කරගත්තද? විදස්මා මම හිතන්නේ කියන්න පුළුවන් ඔයාට. මයික් එක ඔන් කරලා විදස්මා මොනවද වෙන ශුද්‍ර ජීවීන් පාවිච්චි කරන කර්මාන්ත? ඔව්. කිරි ආහාර නිපදවීම. හොඳයි. කිරි ආහාර නිපදවීම. තව මොනවද ඒ වගේ ටිෂාන් වෙන මොනවද කර්මාන්ත තියෙන්නේ? ටිෂාන් ජීව වායු නිෂ්පාදනයට. ඔව්. ජීව වායු නිෂ්පාදනය එකක් ගන්න පුළුවන්. තමාලි මොනවද ශුද්‍ර ජීවීන් පාවිච්චි කරන කර්මාන්ත තියෙන්නේ? ශාක කෙඳි ආශ්‍රිත නිෂ්පාදන. හොඳයි. ශාක කෙඳි ආශ්‍රිත නිෂ්පාදන. එහෙනම් මේ වගේ මේ විවිධ කර්මාන්ත ගොඩකට ශුද්‍ර ජීවීන් පාවිච්චියට ගන්නවා. එතන වෙනම මේ අනුමාත්‍රකාවක් විදිහට ලියමු කර්මාන්ත සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම කියලා. කර්මාන්ත සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම. කර්මාන්ත සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම. එතන කීපයක් අපි ලියන්න කලින් මේ ඒකේ ලියමු නොයෙකුත් කර්මාන්ත සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම නොයෙකුත් කර්මාන්ත සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම කාර්මික ශුද්‍ර ජීව විද්‍යාව ලෙස හැඳින්වේ. කාර්මික ශුද්‍ර ජීව විද්‍යාව ලෙස හැඳින්වේ. එක හයිලයිට් කරන්න. කාර්මික ශුද්‍ර ජීව විද්‍යාව ලෙස හැඳින්වෙයි.
එතකොට මේ මොනවද ශුද්‍ර ජීවීන් පාවිච්චි වෙන කර්මාන්ත කියලා බැලුවොත් ඔය සුළු පරිමාණයේ කර්මාන්ත වගේ මහා පරිමාණයේ කර්මාන්ත වලටත් ශුද්‍ර ජීවීන් යොදා ගන්නවා. එතන රූලක් කරලා ලියමු. ශුද්‍ර ජීවීන් භාවිතා වන විවිධ කර්මාන්ත ශුද්‍ර ජීවීන් භාවිතා වන විවිධ කර්මාන්ත හරි. දැන් ඕගොල්ලෝ දන්න කර්මාන්ත ටිකක් ඉස්සෙල්ලා ඔතන මේ දැන් ඔය කියපු ඒවාත් තියෙනවනේ. ලියන්න පුළුවන්. මොනවද ඔයගොල්ලෝ දන්න කර්මාන්ත? දැන් ඔය කියපු ඒවා කීපයක් ලියමු. කිරි ආශ්‍රිත කර්මාන්ත. එතකොට මේකේ ලියන්න පුළුවන් කිරි ආශ්‍රිත කියපුවාම යෝගට්, චීස්, මී කිරි, බටර් මේ වගේ වට ශුද්‍ර ජීවීන් පාවිච්චි කරනවා. ඒ වගේම බේකරි කර්මාන්තයට බේකරි කර්මාන්තය. එතන මේකේදී අර පාන්, බනිස් වගේ මේ පිටි ආශ්‍රිත දේවල් නිෂ්පාදනය. ඊට අමතරව මේ විනා කිරි නිෂ්පාදනය. ඒත් එක්කම මධ්‍යසාර නිෂ්පාදනය. මේ දෙකටත් ශුද්‍ර ජීවීන් පාවිච්චි කරනවා. ඉතින් මධ්‍යසාර කියපුවාම අයිති වෙනවා කීපයක්. රා, වයින්, බීර, බීර කියන්නේ බියර්. රා, වයින්, බීර මේ ඔක්කොම මධ්‍යසාර තමයි. මධ්‍යසාර අඩංගු වෙනවා එක එක ප්‍රමාණ වලින්. රා, වයින්, බීර ඊළඟට තව අර ඔයගොල්ලෝම කිව්වා මේ දුවෙක් කිව්වා නේද? ශාක කෙඳි ආශ්‍රිත නිෂ්පාදන කෙඳි ලබා ගන්නකොට පොල් ලෙලි වලින් කෙඳි ගන්නකොටත් ශුද්ධ ජීවීන් යොදා ගන්නවා. ඒකට ශාක කෙඳි ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදනෝ ශාක කෙඳි ආශ්‍රිත නිෂ්පාදන ඒවටත් පාවිච්චියට ගන්නවා. පොල් ලෙලි වලින් කෙඳි ගන්න, හන පත්‍ර වලින් කෙඳි ගන්න ඒවට යොදා ගන්නවා.
ඊට අමතරව තව ගන්න පුළුවන් අපිට අර ජීව වායු නිෂ්පාදනය. ඒකත් කර්මාන්තයක් විදිහට ගන්න පුළුවන් ජීව වායු නිෂ්පාදනය. ජීව වායු නිෂ්පාදනය. දැන් මේ ජීව වායුව නිපදවන්නේ කොහොමද කියලා මේ කලින් දවසකත් මම කිව්වා පොඩ්ඩක්. ඒ කියන්නේ ඔය දැන් ගව මල මුත්‍ර වගේ ඒවා ගෙදරින් ඉවත දාන එළවලු පළතුරු වගේ ඒවා පොළව ඇතුලේ ටැංකියකට දාලා මේක වහලා තියෙනවා මාස 3ක් විතර. වහලා තියන්නේ මාස 3ක් විතර. මේක වෙනවා නලයක් අරගෙන තියෙනවා. මේ නලය අරගෙන ගෙදරට එවලා තියෙනවා. ඒතර ගෙදර සාමාන්‍යයෙන් පාවිච්චි කරන අර ගෑස් ලිප සඳහා මේ නලෙන් ගෑස් දෙනවා. එතකොට සාමාන්‍ය ගෑස් සිලින්ඩරකින් ගෑස් ආවා වගේ ඒක මේ දැල්ව ගන්න පුළුවන්. මේකට කියනවා ජීව වායු ඒකකය කියලා. ජීව වායු ඒකකය. මේකට එතකොට අර අපද්‍රව්‍ය දාන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ මේ ගවහලක් එහෙම තියෙනවා නම් ඒ ගවහල හොදලා එනේවා කානුව එහෙම යොමු කරලා තියෙන්නේ මේකට තමයි. එතන මේකෙන් ගෑස් එකක් හැදෙනවා වායුවක්. ඒක තමයි පොදුවේ කියන්නේ ජීව වායුව කියලා. ඒ ජීව වායුවේ තියෙන්නේ මීතේන් කියන වායුව. මීතේන් කියන වායු වර්ගය. ඒක තමයි දහනය වෙන්නේ ඔය ගෑස් ලිපේ. ඉතින් මේක නොමිලෙම හදාගන්න පුළුවන් එකක්. ලේසියෙන්. ඒකත් එතකොට ගන්න පුළුවන් ජීව වායු නිෂ්පාදනය කියන එක. ඊට පස්සේ මේ ඔතන පොඩි රූප සටහනක චුට්ටක් මේ පෙන්නමු. මේ දල පොඩි රූපයක් ඇඳහම ඇති මොකද්ද කියන එකේ දල අදහසක් ගන්නයි ඕන. මේ තියෙන එතකොට නිවස තියෙන්නේ මෙහෙ. මේ නිවස මේ ගෑස් ලිප මේ ජීව වායුව ගෙන එන නලය ජීව වායු ඒකකය එක ගවහලක් මේ අපද්‍රව්‍ය ගේන නලය. එතකොට ගෙදරිනුත් ඕනනම් ඉතින් වෙත දානේවත් මේකට එවන්න පුළුවන්. පොළව ඇතුලේ සාමාන්‍ය මේක කරලා තියෙන්නේ. පොළව පොඩි දල රූපයක් එතන ඇඳලා තියන්න. මීතේන් කියන වායුව තමයි ඒතර මේකේ නිපද වෙන්නේ. ජීව වායුව නිෂ්පාදනය කරන්න පුළුවන්
මේ වගේ පද්ධතියක් හදලා. ඔබසටහන ඇඳගෙන ඉවර කරාද? තාම අඳිනවද? ඇඳලා ඉවර නම් අර අත්සලකුණ බන්න පුළුවන්. ඔබ ඇඳලා ඉවර නම්. ඒ සමහර අය ඇඳලා ඉවරයි. ඔව්. දැන් 20කට ආසන්න ගාණක් ඇඳලා ඉවර කරලා තියෙනවා. දල රූපයක් ඇඳහම ඇති. හොඳයි දැන් නම් වෙලාව ඇති. ඔය කර්මාන්ත කීපයක් නේ අපි ලිව්වේ. ඔය අතර තියෙනවා තව වැදගත්ම මේ කර්මාන්තයක්. මේක මේ මෑත කාලේ වැඩි දියුණු වෙච්ච එකක්. අපි යම් යම් ලෝහ වෙන් කර ගන්නකොට පොළවෙන් ගන්න විවිධ ලෝහ සංයෝග අරගෙන රසායනික ක්‍රමවලට තමයි විවිධ කර්මාන්ත ශාලාවලදී පොළවෙන් ගන්න ඔය ලෝපස්වල තියෙන විවිධ ලෝහ වෙන් කළේ. හැබැයි මේ මෑත කාලේ ඉඳන් ලෝහ වෙන් කිරීම ඔය ලෝහ වෙන් කිරීමට නමකුත් කියනවා ලෝහ නිස්සාරණය කියලා.
අන්නේ ලෝහ වෙන්කරන්න ශුද්‍ර ජීවීන් පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා. ඉස්සර කාලේ නම් කෙලින්ම රසායනික ප්‍රතික්‍රියා වලින් කර්මාන්තශාලාවලදී මේක සිද්ධ කළේ. අද මේ සඳහා ශුද්‍ර ජීවීන් පාවිච්චි කරනවා. ඒ ලෝහ අඩංගු ලෝපස් වලින් ලෝහ වෙන් කරගන්න නැත්නම් නිස්සාරණය කරගන්න. විශේෂයෙන්ම තඹ ඒ වගේම යුරේනියම් කියන ලෝහ නිස්සාරණය කරගන්න වෙන් කරගන්න මේ ශුද්‍ර ජීවීන් පාවිච්චියට ගන්නවා. ඊළඟ ප්‍රධාන ක්‍රමයක් විදියට ලියමු ඔය දැන් මේ කියන්නේ කර්මාන්ත යටතේම තමයි අපි ජීව වායු නිෂ්පාදනය නෙළුවේ. තවත් අරුවක් දාලා තවත් නිෂ්පාදනයක් කර්මාන්තයක් විදියට ලියමු. ලෝහ නිස්සාරණය. ලෝහ නිස්සාරණය. මේ නිස්සාරණය කියන්නේ ලෝහ අඩංගු පස් ලෝපස් ලෝහ සංයෝග සහිත පස් පාෂාණ වලට පොදුවේ කියන්නේ ලෝපස් කියලා. අන්න ඒවෙන් ලෝහය වෙන් කිරීම තමයි ලෝහ නිස්සාරණය කියලා කියන්නේ. ලෝහ නිස්සාරණය කියලා ලියලා ඒක යටතේ පොඩ්ඩක් සටහන් කරලා තියමු. පොළවේ ඇති ලෝහ සංයෝග සහිත පස් සහ පාෂාණ ලෝපස් ලෙස හඳුන්වයි. පස් සහ පාෂාණ ලෝපස් ලෙස හඳුන්වයි. මෙම ලෝපස් වලින් ලෝහ වෙන් කර ගැනීම ලෝහ නිස්සාරණය ලෙස හැඳින්වෙයි. ලෝහ නිස්සාරණය ලෙස හැඳින්වෙයි. ලෝහ නිස්සාරණය ලෙස හැඳින්වෙයි. මෙලෙස ලෝහ නිස්සාරණය කිරීමට ශුද්‍ර ජීවීන් යොදා ගැනීම ජෛව ක්ෂීරණය ලෙස හඳුන්වයි. වචනේ හයිලයිට් කරන්න.
ජෛව ක්ෂීරණය ලෙස හඳුන්වයි. එතකොට මේ ලෝහ වෙන් කරගන්න ශුද්‍ර ජීවීන් යොදා ගන්නවා නම් ඒකට කියනවා ජෛව ශීරණය කියලා. ජෛව ශීරණය කියන වචනේ highlight කරගන්න. ඒක මෑත කාලේදී ওই ශුද්‍ර ජීවීන් පාවිච්චියට යොදා ගන්න පුළුවන් වෙච්ච අවස්ථාවක් ජෛව ශීරණය කියන අවස්ථාව. ඒතර මේ කර්මාන්ත සමූහයක් අපි කිව්වා. ඒකෙදි මේ දැන් විවිධ කර්මාන්ත අපි කිව්වනේ විශේෂයෙන් මේ කර්මාන්ත වලට පාවිච්චියට ගන්න යම් යම් ශුද්‍ර ජීවී කාණ්ඩ තියෙනවා. ඒක පොඩ්ඩක් මේ ඒ ශුද්‍ර ජීවී වර්ග දැනගෙන ඉන්න එක හොඳයි. ඒ නම් පොඩ්ඩක් මතක තියාගන්න. මොකද සමහරට මේ කෙටි ප්‍රශ්න පත්‍රයේ තෝරන්න එහෙම දෙන්න පුළුවන්. ශුද්‍ර ජීවී කාණ්ඩය මොකක්ද කියලා. එතන වෙනම තරුවක් දාලා ලියමු. විවිධ කර්මාන්ත සඳහා භාවිතා වන ශුද්‍රජීවී වර්ග කීපයක්. දැන් ඔය මධ්‍යසාර නිපදවන්න මේ සැකරොමයිසිස් කියන වර්ගය සරලව කියන්නේ මේ ඊස්ට් කියන වර්ගය. ඒතර මධ්‍යසාර නිෂ්පාදනයේදී මේ සැකරොමයිසිස් සර්වීසියේ කියන ශුද්‍රජීවී කාණ්ඩය වෙන විදිහට කිව්වොත් ඔය මේ ඊස්ට් කියන දිලීර වර්ගය තමයි ඔය විද්‍යාත්මක නම ඔය තියෙන්නේ. එතන මේ උදාහරණ කිහිපයක් විදිහට මෙන්න මේ කර්මාන්ත වලට පාවිච්චි කරන ශුද්‍රජීවීන් කිහිප දෙනෙක් අපි ලියලා තියමු. උදාහරණ විදිහට ලියමුකෝ. උදාහරණ කියලා මධ්‍යසාර නිපදවීම. මධ්‍යසාර නිපදවන්න යොදා ගන්න ශුද්‍රජීවී කාණ්ඩයක් විදිහට ගන්න පුළුවන්. Saccharomyces cerevisiae. නම් ගැන මතකයේ මේ ඉහළ පන්ති වලදී නම් පොඩ්ඩක් ඕන වෙනවා. නමුත් නිකන් නම් අර කියවලා බලලා පොඩ්ඩක් තියාගන්න. සමහර නම් තෝරන්න දෙන්න පුළුවන්. ඊළඟ විනාකිර නිෂ්පාදනයේට පාවිච්චි වෙනවා මේ ඇසිටෝබැක්ටර් ඇසිටි කියන බැක්ටීරියා වර්ගය. දෙවෙනි එක විදිහට විනාකිර නිෂ්පාදනය. Acetobacter aceti. සාමාන්‍ය විද්‍යාත්මක නම ලියපුවා මෙහෙම යටින් වචන දෙකට යටින් ඉරක්
ඔහොම අඳින්න ඕන. පළවෙනි අකුර කැපිටල් අකුරක්, අනිත් ඔක්කොම අකුරු සිම්පල් අකුරු. බේකරි කර්මාන්තයටත් ගන්න අර සැකරොමයිසිස්මයි ඉස්සෙල්ලා එක්කෙනාමයි බේකරි කර්මාන්තයට. ඒකත් ලියන්න පුළුවන් බේකරි කර්මාන්තයට කියලා සැකරොමයිසිස් සර්විස් කියන එක. බේකරි කර්මාන්තයට ඉස්සෙල්ලා එක්කෙනාමයි ඊස්ට් කියන එක්කෙනා තමයි ඔය සැකරොමයිසිස් සර්විස් කියන්නේ. ඊළඟ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. මේ ඔය කිරි මුදවන්න පාවිච්චි වෙනවා. කිරි ආශ්‍රිත නිෂ්පාදන. කිරි ආශ්‍රිත නිෂ්පාදන. මේකට ගන්න එක්කෙනෙක් තමයි මේ ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස් කියන එක්කෙනා. ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස් එක්කෙනෙක් මේ ඉන්නේ. ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස් මේ කිරි නිෂ්පාදනයේදී යෝගට්, මුදවපු කිරි, චීස්, බටර් ඒවා හදනකොට ගන්නවා. ඒ වගේම තව එක්කෙනෙක් ඉන්නවා මේ ස්ට්‍රෙප්ටොකොකස් තර්මෝපිලස් කියලා. ස්ට්‍රෙප්ටොකොකස් තර්මෝපිලස්. Streptococcus thermophilus. Streptococcus thermophilus. ඉතින් මතක තියාගන්න ඔය කෙටි ප්‍රශ්න වලදී එහෙම තෝරන්න දෙන්න පුළුවන් මේ නම්. ඒ නිසා පොඩ්ඩක් කියවලා බලලා තියාගන්න. කිරියාශ්‍රිත නිෂ්පාදනවලදී ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස් කියන එක්කෙනයි ස්ට්‍රෙප්ටොකොකස් තර්මෝපිලස් කියන එක්කෙනයි. ඊළඟට මෙතන නම් කීප දෙනෙක්ම ඉන්නවා. මේ වැදගත් වෙන තව එක්කෙනෙක් ලියෝ මේ ලෝහ නිස්සාරණයේදී වැදගත් වෙන එක්කෙනෙක්. ලෝහ නිස්සාරණයේදී තියෝබැසිලස් පෙරොක්සිඩන්ස් කියන එක්කෙනා. තියෝබැසිලස් පෙරොක්සිඩන්ස්.
තියෝබැසිලස් ෆෙරොක්සිඩන්ස්. ලෝහ නිස්සාරණය අපි කිව්වා අර ජෛව ශීරණය කියලා. ඒකෙදි පාවිච්චි වෙන කෙනෙක්. ඇසිඩියෝබැසිලස් ෆෙරොක්සිඩන්ස් කියන එක්කෙනත් වැදගත් වෙනවා. එක්කෙනෙක්ගේ නම ලියලා තියාගන්නකො ෆෙරොක්සිඩන්ස් කියලා තිබුණොත් ඒක මතක තියාගන්න ලෝහ නිස්සාරණයේදී පාවිච්චි වෙන ශුද්ධ ජීවියෙක් කියලා. නිකන් පොඩ්ඩක් කියවලා බලලා තියාගන්න මේ ඔයගොල්ලන්ගේ මට්ටමේදී එච්චරම අර ලියන්නම කියලා දෙන එකක් නැහැ නම් හැබැයි තෝරන්න දෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න වලදී එහෙම ඉඳන් මේ පොඩ්ඩක් අර නම් වචන හරි මතක තියාගන්න. සැකරොමයිසිස් කියන්නේ ඊස්ට්. ඒතර යාව බේකරි කර්මාන්තයේදී මද්‍යසාර නිෂ්පාදනයේදී යොදා ගන්නවා. ඇසිටෝබැක්ටර් ඇසිටි කියන එක්කෙනා විනාකිර නිෂ්පාදනයේදී පාවිච්චි වෙනවා. කිරි ආශ්‍රිත නිෂ්පාදනවලදී ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස් ස්ට්‍රෙප්ටෝකොකස් තර්මෝබිලස් කියන අය පාවිච්චි වෙනවා. ලෝහ නිස්සාරණ නැත්නම් අර ජෛව ශීරණයේදී තියෝබැසිලස් ෆෙරොක්සිඩන්ස් කියන එක්කෙනා වැදගත් වෙනවා. හොඳයි. දැන් මේ ඔයගලන්ට පොඩි ක්‍රියාකාරකම් පැවරුමක් තියෙනවා මේක ඔයගලන්ගේ පොතත් පාවිච්චි කරලා කරන්න පුළුවන් එකක් මේ ඒකේ ලියන්නකෝ පැවරුම කියලා පැවරුම කියලා ඒකේ ලියමු යෝගට් නිෂ්පාදනය සිදු කරන ආකාරය පියවර ලෙස දක්වන්න. යෝගට් නිෂ්පාදනය සිදු කරන ආකාරය පියවර ලෙස දක්වන්න. හැබැයි යෝගට් නිෂ්පාදනය සිද්ධ කරන්න මෙන්න මේ වගේ විදියකට මම පොඩ්ඩක් විස්තර කරන්නම්. හැබැයි ඔයගොල්ලෝ තනියම මේක වෙනම පස්සේ ලියන්න අච්චුපතත් පාවිච්චි කරන්න පුළුවන්. යෝගට් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය විදියට ගන්නවා විශේෂයෙන් මේ පිරිසිදු මේ එලකිරි සාම්පලයක්. එතකොට මේ එලකිරි අරගෙන මේකෙදි ඉස්සෙල්ලාම මේක පෙරා ගන්නවා එලකිරි. ඊට පස්සේ මේක සෙල්සියස් අංශක 88 95 අතර උෂ්ණත්වයේ මිනිත්තු 15ත් 30ත් අතර කාලයක් රත් කරනවා. ඒතර එලකිරි අරගෙන පෙරනවා. ඊට පස්සේ සෙල්සියස් අංශකයේ උෂ්ණත්ව වැදගත් 88 95 අතර උෂ්ණත්වයේ කාලය වැදගත් තප්පර මේ මිනිත්තු 15ත් 30ත් අතර කාලයක් රත් කරනවා. ඊට පස්සේ මේකේ අර යොදේ වගේ කොටසක් මිදෙනවා උඩ. ඒ ටික අයින් කරනවා. ඒ උඩ මිදෙන යොදය. ඊට පස්සේ මේකට මිශ්‍රණයට එකතු කරනවා සීනි. ඊළඟට ඔය ජෙලටින් කියලා ද්‍රව්‍යයක් තියෙනවා කඩෙන් ගන්න පුළුවන්. මේ අර කැටි ගස්වන්න එහෙම උදව් වෙනවා ජෙලටින්. ඒකට දාලා හොඳට මිශ්‍ර කරනවා. ඊට පස්සේ පොඩ්ඩක් නිමෙන්න තියලා සෙල්සියස් අංශක 60 වගේ උෂ්ණත්වයේදී මේ කිරි සාම්පලයට පරණ යෝගට් කෝප්පයකින් චුට්ටක් දානවා. ඒකට කියනවා මේ මුහුම් එකතු කිරීම කියලා. කියන්නේ පරණ යෝගට් එකකින් ටිකක් මේකට දානවා. මුහුම් එකතු කිරීම කියලා කියන්නේ. ඇත්තට මේ කරන්නේ ඔය කිරි මුදවන්න ඕන කරන බැක්ටීරියා මිශ්‍ර කිරීමක්. මොකද පරණ යෝගට් වල ඒ කිරි මුදවන බැක්ටීරියා ඉන්නවා. ඒ නිසා මේ මුහුම් එකතු කිරීම කියලා කියන්නේ අර බැක්ටීරියා මිශ්‍ර කිරීමක්. ඊට පස්සේ මේවා වෙන වෙනම සුදුසු භාජන වලට දානවා. ඒ කියන්නේ මේ මුදව ගන්න ඕන කරන භාජන වලට දැන් අර කප් තියෙන්නේ ඒ වගේ වලට දාන්න පුළුවන්. ඊට පස්සේ මිශ්‍රණය සෙල්සියස් අංශක 40 45 වගේ උෂ්ණත්වයක පැය 6-7ක් තියෙනවා. එතකොට මේක ඝන වෙන්න පටන් ගන්නවා.
ඊට පස්සේ භාජන වහලා මේ අර භාජන ටික තියෙනවා සීතකරණේ. සෙල්සියස් අංශක 4 උෂ්ණත්වයේ තමයි ශීතකරණය තියන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් දකින යෝගට් හදාගන්න ලබා ගන්න පුළුවන්. ඔය පියවර ටික තමයි එතකොට මේක අච්චුපතිත ඔයගලන්ගේ කියවල බලලා හොයන්න මේ පිටු භාගයක් විතර වගේ ඉඩක් තියන්න මේ පියවර ටික ලියන්න ඕනනම් රූපෙකුත් අලවනවා නම් තව පොඩ්ඩක් වැඩිපුර තියන්න. මේකේ පෙන්නලා තියෙනවානේ රූප වලින් ඔය අච්චුපතිය තියෙනවා. ඒකත් ඕනනම් ෆොටෝකොපියක් ගහලා හරි එතන එළවුවට කමක් නැහැ. එතකොට මතක තියාගන්න ක්‍රමය පිරිසිදු එලකිරි ගන්නවා පෙරනවා. ඊට පස්සේ සෙල්සියස් අංශක 88 94 උෂ්ණත්වයේ සෙල්සියස් 88 95 උෂ්ණත්වයේ මිනිත්තු 15 30 අතර කාලයක් රත් කරනවා. ඊට පස්සේ මේකට ජෙලටින් සහ සීනි එකතු කරනවා. සෙල්සියස් අංශක 60 වගේ උෂ්ණත්වයකදී මේ කිරි සාම්පලයට මුහුම් එකතු කරනවා. ඒ කියන්නේ පරණ යෝගට් ටිකක් දානවා. ඊට පස්සේ සුදුසු භාජන වලට දාලා සෙල්සියස් අංශක 40 45 උෂ්ණත්වයේ පැය 6ක් 7ක් තියෙනවා. ඊට පස්සේ භාජන වහලා ශීතකරණයේ තියෙනවා සෙල්සියස් අංශක 4 උෂ්ණත්වයේ. ඒ ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. ඒකට ඉඩක් තියන්න. ඊට පස්සේ මේ තව එකක් ඔතන ලියමු අර ශාක කෙඳි ආශ්‍රිත නිෂ්පාදන කියන එකට මේ කර්මාන්තයට තම අපි කියපු එක. මේකෙදි සාමාන්‍ය මේ කෙඳි ගන්න පාවිච්චි කරන ගස් මොනවද? පොල් වල නම් පොල් එලි අරගෙන හන ගස් වල පත්‍ර තල් ගස් පාවිච්චි කරනවා. මේ වැන් කෙඳි ලබා ගැනීම කරනවා. බොහෝ විට මේ පොල් එලි වලින් කෙඳි ගන්නකොට හන පත්‍ර වලින් කෙඳි ගන්නකොට මේවා මේ වතුරේ දාලා සතියක් දෙකක් පල් කරනවා. එතකොට වෙන්නේ කෙඳි එකට බැඳලා තියෙන පෙක්ටේට් කියලා හඳුන්වන සංයෝග අර ඒක මත වැඩෙන බැක්ටීරියා මගින් ජීර්ණය කරනවා. ඒගොල්ලෝ පිට කරන එන්සයිම් වලින් ජීර්ණය වෙනවා. එතකොට ලේසියෙන් කෙඳි වෙන් කර ගන්න පුළුවන්. ඊට පස්සේ පොල් එලි නම් කොටට අරගෙන මේ පොල් එලි තලනවා. එතකොට කෙඳි පාසුවෙන් වෙන් කර ගන්න පුළුවන්. වෙනම තරුවක් දාලා එතන ලියමු ශාක කෙඳි වෙන් කර ගැනීමේදී ශාක කෙඳි වෙන් කර ගැනීමේදී පොල් ලෙලි හන පත්‍ර තල් පත්‍ර ආදිය භාවිතා කරයි. මෙහිදී ශාක කොටස් ජලයේ දමා සතියක් පමණ මෙහිදී ශාක කොටස් ජලයේ දමා සතියක් පමණ පල් කරනු ලැබේ. එවිට කෙඳි එකට බැඳ තබන
පෙක්ටේට් නැමැති ද්‍රව්‍ය ක්ෂුද්‍රජීවීන් පිට කරන විශේෂයෙන් බැක්ටීරියා පිට කරන එන්සයිම මගින් ජීර්ණය වේ. එන්සයිම මගින් ජීර්ණය වේ. පෙක්ටිනේස් කියන එන්සයිමය තමයි පාවිච්චි වෙන්නේ මෙතෙන්දී. මේ පෙක්ටේට් කියන ද්‍රව්‍ය ජීර්ණය කරන්නේ පෙක්ටිනේස් කියන එන්සයිම. පෙක්ටිනේස් කියලා කියන්නේ මේ පෙක්ටිනේස් එන්සයිමෙන් තමයි අර පෙක්ටේට් ද්‍රව්‍යයන් ජීර්ණය වෙන්නේ. එවිට පහසුවෙන් කෙන්දි වෙන් කළ හැකි වේ. එවිට පහසුවෙන් කෙන්දි වෙන් කළ හැකි වේ. අර ඉස්සල්ලා ජීවවායු ඒකකයක් අපි යන්දනේ අන්න එතන මේ ඒ රූපය ඇඳපු තැන පොඩ්ඩක් ලියලා තියන්න මේ ඔය ජීවවායු නිෂ්පාදනයේදී මං කියවනේ අර මාස 3ක් විතර පොළොව ඇතුලේ ටැංකිය එක මේ අර ශාක මේ සප්ත මල මුත්‍ර මේ සහ එළවලු පළතුරු කොටස් දාලා වහලා තියනවා කියලා. එතකොට ඕකේ වැඩෙනවා මේ නිර්වායු බැක්ටීරියා වර්ග දෙකක්. නිර්වායු කියන්නේ ඒගොල්ලන්ට ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න පුළුවන්. එක කට්ටියක් තමයි මේ මෙතනොකොකස්. මෙතනොකොකස්. ඒ වගේ මෙතනෝ බැක්ටීරියම් කියන වර්ගය. එතකොට ඒකේ මේ පැත්තක ලියලා තියාගන්න රූපේ ළඟ පැත්තක නැත්නම් වාක්‍යයක මේ පහලින් හරි මේ ජීවවායුව නිෂ්පාදනයේදී උදව් වෙන බැක්ටීරියා වර්ග දෙක මෙතනොකොකස් සහ මෙතනොබැක්ටීරියම්. මේ බැක්ටීරියා වර්ග දෙක උදව් වෙනවා. මේගොල්ලෝ නිර්වායු බැක්ටීරියා ඈ. කියන ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න පුළුවන්. නිර්වායු බැක්ටීරියා. උදව් වේ. මේ පොඩ්ඩක් ලියලා තියාගන්න. මේ ශුද්ධජීවීන්ගේ නම් පාවිච්චි වෙන ශුද්ධජීවීන් කවුද කියන එක තමයි ඇත්තට මේක ටිකක් වැඩිපුර ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ. මොකද මේ අනිත් මූලික කාරණා 8 පළවෙනි පාඩමේ ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් මේවා කියවලා මතක තියාගන්න. මෙතනොකොකස් මෙතනොබැක්ටීරියම් කියන නිර්වායු බැක්ටීරියා තමයි ජීවවායු නිෂ්පාදනයේදී ඒකට උදව් කරන්නේ. හරි. දැන් අපි කතා කරේ එතකොට මේ ශුද්ධජීවීන් පාවිච්චි කරන කර්මාන්ත ගැන. ඊට අමතරව මේ අද වෙනකොට යම් යම් පරිසර සංරක්ෂණ කටයුතු වලටත් ශුද්ධජීවීන් යොදා ගන්නවා. පරිසර සංරක්ෂණයට විශේෂයෙන් මේ පරිසර දූෂක ඉවත් කරන්න. පරිසරයේ තියෙන මේ විශේෂයෙන් ওই ජලජ පරිසරවල එහෙම ජලාශවල නොයෙකුත් පරිසර දූෂක ඉවත් කරන්න ශුද්ධජීවීන් පාවිච්චිට ගන්නවා. වෙනම අනුමාතෘකාවක් විදිහට ලියමු. වෙනම අනුමාතෘකාවක් විදිහට ලියමු.
ජෛව නෑ පරිසර සංරක්ෂණ කටයුතු සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම. පරිසර සංරක්ෂණ කටයුතු සඳහා පරිසර සංරක්ෂණ කටයුතු සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම. පරිසර සංරක්ෂණ කටයුතු සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම. ඉස්සෙල්ලා ඒක ලියන්නකෝ. මොකද්ද මේ පරිසර සංරක්ෂණයට ශුද්ධ ජීවීන් යොදා ගන්නවා කියන කතාව. දැන් අද වෙනකොට තියෙන ලොකු ගැටලුවක් නෙමේ පරිසරයට විවිධ අපද්‍රව්‍ය එකතු වෙලා පරිසරයේ ජීවීන්ට ජීවත් වෙන්න නුසුදුසු තත්ත්වයට පත් වෙමින් යනවා. ඒ අපද්‍රව්‍ය වලට අපි කියනවා පරිසර දූෂක කියලා. දැන් මෙන්න මේ පරිසර දූෂක අයින් කරන්න ශුද්‍ර ජීවීන් පාවිච්චි කිරීම තමයි මේකෙදි කරන්නේ. එතකොට මේකට කියනවා පරිසර දූෂක ඉවත් කරන්න ශුද්‍ර ජීවීන් පාවිච්චි කිරීමට ජෛව ප්‍රතිකර්මණය කියලා. මේ වචන මතක තියාගන්න වෙනවා. මේවා අලුතෙන් එන ඒවා අටේදී මේවා හම්බුන්නේ නැහැ. ජෛව ප්‍රතිකර්මණය කියලා මේකට කියන්නේ. ජෛව ප්‍රතිකර්මණය. දැන් එක වගේ මේ යම් යම් වචන කීපයක්ම හම්බුණා. පටලවා ගන්න එපා. ජෛව ශීරණය කියලා එකක් කලින් හම්බුණා. ජෛව ශීරණය කියන්නේ ලෝහ නිස්සාරණයට ශුද්‍ර ජීවීන් පාවිච්චි කිරීම. ජෛව ප්‍රතිකර්මණය කියන්නේ පරිසර දූෂක ඉවත් කරන්න ශුද්‍ර ජීවීන් පාවිච්චිය. දැන් මේවා අදහස් අහන්න පුළුවන් විභාග ප්‍රශ්නවලදී. හරි ඔතන ලියමු. පරිසර දූෂක ඉවත් කිරීම සඳහා පරිසර දූෂක ඉවත් කිරීම සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනෙන තාක්ෂණය පරිසර දූෂක ඉවත් කිරීම සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනෙන තාක්ෂණය ජෛව ප්‍රතිකර්මණය ලෙස හැඳින්වෙයි. ජෛව ප්‍රතිකර්මණය ලෙස හැඳින්වෙයි.
ජෛව ප්‍රතිකර්මණය කියන වචනේ හයිලයිට් කරගන්නකෝ. දැන් මේ ජෛව ප්‍රතිකර්මණය පාවිච්චි වෙන අවස්ථා බැලුවොත් විවිධ අවස්ථා අපිට ගන්න පුළුවන්. වෙනම ජෛව ප්‍රතිකර්මණය භාවිතා කරන අවස්ථා කියලා. ජෛව ප්‍රතිකර්මණය භාවිතා කරන අවස්ථා. ජෛව ප්‍රතිකර්මණය භාවිතා කරන අවස්ථා. එකක් තමයි දැන් ඔය මේ ජලයේ නොයෙකුත් කාබනික අපද්‍රව්‍ය මිශ්‍ර වෙලා ඒ ජලය දූෂණය වෙලා තියෙනකොට ශුද්‍රජීවීන් පාවිච්චි කරලා ඒ අපද්‍රව්‍ය වියෝජනය කරනවා. ජීර්ණය කරලා දානවා. ඒක එකක්. ඊළඟට තව ප්‍රබලම ප්‍රශ්නයක් තමයි මේ මුහුදුවේ නැත්නම් සාගරයේ සමහරට ඔය තෙල් නැව් වලින් තෙල් කාන්දු වෙනවනේ. නැත්තම් තෙල් නැව් හැප්පිලා මුහුදට තෙල් මිශ්‍ර වෙනවා. ඒ වගේ වෙලාවක මේ තෙල් ඉවත් කිරීම බොහොම අමාරු වැඩක්. ඒ සාගරයේ මතුපිට විසිරෙන තෙල් තට්ටු වියෝජනය කරන්න සෙවුඩමෝනාස් කියලා බැක්ටීරියා වර්ගයක් සාගර ජලය මත විසිරුවා හරිනවා. ඒගොල්ලෝ නිකුත් කරන එන්සයිම් වලින් අර තෙල් වියෝජනය කරලා දානවා. ඉතින් මේක එකතු කරන්න ගියා නම් සෑහෙන අමාරු වැඩක්. එතන කීපයක් ලියමු. එක කියලා දාලා ලියමු. එක සාගර ජලය මත සාගර ජලය මත සාගර ජලය මත විසිරී යන සාගර ජලය මත විසිරී යන තෙල් තට්ටු තෙල් තට්ටු තෙල් තට්ටු වියෝජනය කිරීමට තෙල් තට්ටු වියෝජනය කිරීමට සෙවුඩමෝනාස් නැමැති සෙවුඩමෝනාස් නැමැති පී අකුර ශබ්ද වෙන්නේ නැහැ කියනකොට සෙවුඩමෝනාස් කියලා කියන්නේ. සෙවුඩමෝනාස් නැමැති බැක්ටීරියා ප්‍රභේදය බැක්ටීරියා වර්ගය නැත්නම් බැක්ටීරියා ප්‍රභේදය සාගර ජලය මත විසිරවීම සාගර ජලය මත විසිරවීම ඒ වගේම තව
අවස්ථාවක් තමයි මේ එක එක කර්මාන්තවලදී ඊයම් රසදිය ක්‍රෝමියම් වගේ ලෝහ අංශු මුදා හැරෙනවා. ඔය ඊයම් රසදිය ක්‍රෝමියම් වගේ අංශු නැත්නම් ලෝහමය ඒ අංශු වායුගෝලයට මුදා හැරෙන්න පුළුවන්, ජලාශ වලට මුදා හැරෙන්න පුළුවන්, පොළවට යන්න පුළුවන්. මේවට පොදුවේ කියන්නේ මේ බැර ලෝහ කියලා. ඔය රසදිය, ඊයම්, ආසනික්, ඒ වගේ මර්කරි, මේ රසදියනේ ක්‍රෝමියම්, ඒ වගේ ඒවා. මේවා මිස අපේ ශරීරයට ඇතුළාම ශරීරය තැම්පත් වෙනවා. කාලයක් යනකොට මේ ප්‍රමාණය වැඩි වෙලා ශරීරයට විස සහිත වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ මර්කරි වගේ ඒවා කොහොමත් විසයි. ඉතින් ඒවා ඊට පස්සේ පිළිකා වගේ ඒවා හැදෙන්න හේතු වෙනවා. දැන් මේ අර කර්මාන්ත වලින් පිට වෙන ඔය බැරලෝහ විශේෂයෙන්ම ජලයේ මිශ්‍ර වෙලා තියෙනකොට මේවා ජලයෙන් අයින් කරන්න ක්ෂුද්‍ර ජීවීන් පාවිච්චියට ගන්නවා. දෙවෙනි එක විදිහට ලියමු. විවිධ කර්මාන්ත ශාලාවලින් රසදිය ඊයම් විවිධ කර්මාන්ත ශාලාවලින් රසදිය ඊයම් ක්‍රෝමියම් රසදිය ඊයම් ක්‍රෝමියම් රසදිය වල සංකේතය ඔන්නම් මචං ලියලා තියාගන්න. රසදිය සංකේතය මතකද? Hg. ඊයම් රෙඩ් කියන එක Pb. ක්‍රෝමියම් Cr. රසදිය ඊයම් ක්‍රෝමියම් වැනි බැරලෝහ ඒ වචනේ හයිලයිට් කරන්න. මේවට කියන්නේ බැරලෝහ කියලා. පරිසරයට මුදා හැරේ. විවිධ කර්මාන්තවලදී රසදිය ඊයම් ක්‍රෝමියම් වැනි බැර ලෝහ පරිසරයට මුදා හැරේ. මේවා අඩංගු දූෂිත ජලය, ඒ කියන්නේ මේ බැර ලෝහ තියෙන දූෂිත ජලය පිරිසිදු කිරීමට දැන් අර කර්මාන්තශාලාවේ මේවා මෙහෙම මුදා හැරියාම විවිධ කර්මාන්ත ශාලාවලින් මේ මුදා හැරියාම මේවා දැන් ජලාශ වලට යන්න පුළුවන්. හැබැයි ඊට කලින් මේ වගේ මේ කුළුණු හදලා තියෙනවා. මෙන්න මේ කුළුණු ඇතුලෙන් මේ දූෂිත ජලය යවනවා. මේ කුළුණු වල බැක්ටීරියා අඩංගු කරලා තියෙන්නේ. ඒ කුළුණු හරහා යවලා ඊට පස්සේ තමයි මේවා ජලාශ වලට යවන්නේ. එතකොට බැරලෝහ ටික ඉවත් කරනවා මේ කුළුණු වල ඉන්න ක්ෂුද්‍ර ජීවීන් මගින්.
ඉවත් කිරීමට බැක්ටීරියා අඩංගු කුළුණු තුලින් දැන් මේකේ මේ විෂ අඩංගු දූෂිත ජලයෙන් එම ලෝහ ඉවත් කිරීමට බැක්ටීරියා අඩංගු කුළුණු තුලින් දූෂිත ජලය යවනු ලැබේ. දූෂිත ජලය යවනු ලැබේ. බැක්ටීරියා අඩංගු කුළුණු ඇතුලෙන් යවනවා අර බැරලෝහ තියෙන ජලය. එතකොට බැරලෝහ ටික අයින් කරගන්නවා. අයින් වෙනවා මේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වයත් එක්ක. නිසා ජලාශ වලට අර බැරලෝහ යන එක වළක්ව ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් අපි නිතර කියන එකක් නේ ප්ලාස්ටික් පරිසරයට අහිත කරයි කියලා. ප්ලාස්ටික් පරිසරයට අහිත කරයි කියන්නේ ඇයි? එහෙනම් සාමාන්‍යයෙන් පොළොවට දැම්මම දි รา පත් වෙන්නේ නැහැ. පසේ එකතු වෙන්න ගන්නවා. හැබැයි දැන් හදලා තියෙනවා ඔය ශුද්‍ර ජීවීන් මගින් දි รา පත් විය හැකි ප්ලාස්ටික්. ඒවට කියනවා මේ ජෛව හායනය සිදුවන ප්ලාස්ටික් කියලා. ඒකත් පරිසර සංරක්ෂණයට ශුද්‍ර ජීවීන් පාවිච්චි කරන අවස්ථාවක් වෙනවා. එතකොට මේ ජෛව හායනය වන ප්ලාස්ටික් නිපදවලා ශුද්‍ර ජීවීන් මගින් ඒවා දි รา පත් කරගන්න එක. ඊළඟ එක විදියට ලියමු. බැක්ටීරියා මගින් දි รา පත් වන බැක්ටීරියා මගින් දි รา පත් වන හෙවත් ඒකට කියනවා ජෛව හායනය සිදුවන කියලා. ජෛව හායනය දීර්ණය කරනවා. හායනය දි รา පත් කරනවා කියන එක. බැක්ටීරියා මගින් දි รา පත් වන හෙවත් දි รา පත් වන ප්ලාස්ටික් හෙවත් ජෛව හායනය වන ප්ලාස්ටික්. දි รา පත් වන හෙවත් ජෛව හායනය වන ප්ලාස්ටික් නිපදවා තිබීම. නිපදවා තිබීම. ඒ විදිහට මේ පරිසර සංරක්ෂණය සඳහා නැත්නම් ජෛව ප්‍රතිකර්මණය සඳහා ශුද්‍ර ජීවීන් පාවිච්චි කරලා තියෙනවා. ඒ දූෂිත ජලයේ දෙන කාබනික අපද්‍රව්‍ය ඉවත් කරන්නත් ශුද්‍ර ජීවීන් යොදා ගන්නවා. ඒ වගේම අපි කිව්ව ඔය අර සාගර ජලයේ තියෙන තෙල් තට්ටු ඉවත් කරන්න, බැරලෝහ ඉවත් කරන්න. ඒ වගේ දේවල් වලදී තර ශුද්‍ර ජීවීන් පාවිච්චි කරනවා. දැන් මේ අපි මේ කියපු ඔක්කොම හිතකර බලපෑම්නේ. ශුද්‍ර ජීවීන් මේ හිතකර විදියට නොයෙකුත් කර්මාන්ත වලට විශේෂයෙන්ම ඊළඟට ඔය රෝග වළක්ව ගන්න යම් යම් නිෂ්පාදන වලදී පාවිච්චි කරන්න බලපාන ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ඒ කියන්නේ මේ ශුද්‍ර ජීවීන් ඇයි මෙහෙම ප්‍රයෝජන ගන්න පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ සහ වැඩිපුර පාවිච්චි කරන්නේ. එකක් තමයි මේගොල්ලන්ගේ අධික ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අධික වේගෙන් ක්‍රියාකාරී වෙනවා. ඒ වගේම සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ හින්දා මේ පොඩි වියදමකින් විශාල කාර්යයක් කරගන්න පුළුවන් ශුද්‍ර ජීවීන් ටිකක් දාලා. ඒ වගේම නොයෙකුත් උපස්තර මත වැඩෙන්න පුළුවන් මේගොල්ලන්ට. දැන් අර ලෝහ අඩංගු ලෝපස් වල, ජලයේ, සත්ව දේහවල ඒ ඕන උපස්තරයක හොඳින් වර්ධනය වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේක වැඩිපුර පාවිච්චි කරන තව හේතුවක් මේ අර මේකේ ඊටාම සරල ප්‍රවේණික ද්‍රව්‍ය පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ අරගෙන යන රසායනික ද්‍රව්‍ය. ඒවා අඩංගු වෙන නිසා මේ ජාන ඉංජිනේරු තාක්ෂණය පාවිච්චි කළා ලේසියෙන් හසුරවන්න පුළුවන්. ඒ නිසා ශුද්‍ර ජීවීන් බහුලව පාවිච්චියට ගන්නවා. අනිත් එක තමයි මේවා අඩු මුදලකට ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පරිසරයේම ඉන්නවා නොමිලේ ගන්න පුළුවන්. දැන් රා හදනකොට මේ විනාකිරි හදනකොට පරිසරයේම ඉන්න ශුද්‍ර ජීවීන් නොමිලේම ගන්නේ. ඊළඟට දැන් මහා පරිමාණ කර්මාන්ත ගත්තොත් විශාල විදිහට බල ශක්තිය පාවිච්චි කරලා කරන කාර්යයන්
මේ ශුද්‍ර ජීවීන් පාවිච්චි කළා බොහොම ලේසියෙන් කරගන්න පුළුවන් අඩු බල ශක්තියක් පාවිච්චි කරලා. ඒ නිසා ශුද්‍ර ජීවීන් බහුලව පාවිච්චියට ගන්නවා. අනිත් එක තමයි නොයෙකුත් ඉන්ධන කර්මාන්ත ශාලාවල යන්ත්‍ර පාවිච්චි කරලා කාර්යයන් කරන්න ගියාම ඒවැනුත් පරිසර දූෂණයක් වෙනවා. පරිසර හානියක් වෙනවා. ඒවත් එක්ක සංසන්දනය කරද්දී ශුද්‍ර ජීවීන් මගින් කරන කර්මාන්තවලදී එහෙම පරිසර හානිය ලොකුවට සිද්ධ වෙන්නේ නැහැ. ඒකත් එක හේතුවක් ගොඩක් කර්මාන්තවලදී ශුද්‍ර ජීවීන් පාවිච්චි කරන්න. එතන ප්‍රශ්නයක් විදියට ලියමු. බොහෝ කාර්යයන් ඉටු කර ගැනීමටත් නොයෙක් කර්මාන්ත සඳහාත් ශුද්‍ර ජීවීන් බහුල ලෙස භාවිතා කිරීමට හැකි වී තිබෙන්නේ කුමන හේතු නිසාද? මොන මොන හේතු හින්දාද මේ වැඩිපුර බහුල ලෙස මේගොල්ලන්ව මේ ප්‍රයෝජන ගන්න යොදා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ? මම දැන් කීපයක් කිව්වා. මොනවද? එකක් තමයි මේගොල්ලන්ගේ වේගවත් වර්ධනය සහ වේගවත් ක්‍රියාකාරීත්වය. ඊළඟට වේගයෙන් මේ විවිධ උපස්තරවල වැඩෙන්න සහ ගුණණය වෙන්න තියෙන හැකියාව. සරල ප්‍රවේණික ද්‍රව්‍ය තියෙන නිසා ඔය ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් බොහොම ලේසියෙන් ජාන හසුරවන්න පුළුවන්. අඩු මුදලකට ලබා ගන්න පුළුවන්, නැත්නම් පරිසරයෙන් නොමිලේම ගන්න පුළුවන්. විශාල ලෙස බල ශක්තිය අවශ්‍ය වෙන්නේ නැහැ. මේගොල්ලෝ පාවිච්චි කිරීමේදී පරිසර දූෂණය අවම විදියට සිද්ධ වෙන්නේ. පරිසර හානියක් සිද්ධ වෙනවා අඩුයි. බල ශක්තිය පාවිච්චි කරනවා වගේ. මේ වගේ හේතු නිසා තමයි මේ අය වැඩිපුර පාවිච්චි කරන්නේ. එහෙනම් ඒ ටික ලියන්න පුළුවන් අච්චුපතත් පාවිච්චි කරලා කියවලා බලලා වර්ධන වේගය අධික වීම, ක්‍රියාකාරීත්වය පරිවෘත්තීය ශීඝ්‍රතාව ඉහළාගයක් ගැනීම, විවිධ උපස්තර මත වැඩිවීමට සහ ගුණණය වීමේ ඇති හැකියාව, සරල ප්‍රවේණික ද්‍රව්‍ය ඇති නිසා ජාන ඉන්ජිනේරු තාක්ෂණයෙන් පහසුවෙන් ජාන හැසිරවිය හැකිවීම, අඩු මිදලකට ලබාගත හැකිවීම, නැත්නම් පරිසරයෙන් නොමිලේ ලබාගත හැකිවීම, ඊළඟට මේ විශාල විදිහට බල ශක්තිය අවශ්‍ය නොවීම, ඒ වගේම ශුද්‍ර ජීවීන් භාවිතයේදී මේ විශාල පරිසර හානියක් සිදු නොවීම. මෙන්න මේ වගේ කාරණා නිසා තමයි ශුද්‍ර ජීවීන්ව වැඩිපුරම අද වෙනකොට නොයෙකුත් කර්මාන්තවලට පාවිච්චිට අරන් තියෙන්නේ. ඒ කාරණා ටික එතකොට එතන මේ ලියන්න. ලබන සතිය වෙනකොට මේ කොටස ඉවර වෙනවා. ඉවරලා අපි ඊළඟ පාඩමත් ලබන සතියේම පටන් ගන්න පුළුවන් වෙයි. හැබැයි ලබන සතියේ ඊළඟ පාඩම සඳහා මේ පෙබරවාරි මාසෙට දාලා හදලා තියෙන ටියුට් එක උමනා වෙනවා. ඒක ඕගොල්ලන්ට ඉරිදා ඉඳලා ගන්න පුළුවන්. දිනෙතේ අයට නම් සෙනසුරාදාත් ගන්න පුළුවන් වෙයි. ඔසාකා එක මේ සෙනසුරාදා වහලා, ඒ නිසා ඉරිදා ඉඳලා ගන්න පුළුවන්. તો ලබන බදාදා වෙනකොට ඒ ටියුට් එක අරන් තියාගන්න. දැන් මේ හෙට අනිද්දා එන්න එපා. හෙට අනිද්දා නෙමෙයි. ඔසාකා එකේ ගන්න පුළුවන් වෙන්නේ ඉරිදා ඉඳලා. දිනෙතේ සෙනසුරාදා ඉඳලා ගන්න පුළුවන් වෙයි පෙබරවාරි ටියුට් එක.
9 පෙබරවාරි ටියුට් එක. ඒක එතකොට ඊළඟ පාඩමට මේ පාඩමත් එක කරන විදිහටයි හදලා තියෙන්නේ. අපි මේ පාඩම ටියුට් එකත් එක්ක කරන විදිහට හදලා තියෙන්නේ. ඒ නිසා ටියුට් එක උමනා වෙනවා. ලබන බදාද වෙනකොට ඒක අරගෙන තියාගන්න. ඒ වගේම දැන් මේ කොටස එතකොට දැන් මේ කරපු දේවල් පොඩ්ඩක් පාඩම් කරගන්න. මේ පාඩම ඉවරුනහම පොඩි ඔන්ලයින් ටෙස්ට් එකක් තියෙනවා මේ කොටසින්. මේ පාඩම ඉවර වුණාම ඒක ලබන සතිය වෙනකොට ඒක ඉවර වෙනවා. ඉවරලා ලබන සතියේම අපිට දෙවෙනි පාඩමත් පටන් ගන්න පුළුවන් වෙයි. අදට එහෙමනම් අපි මේ ටික කරලා ඉවර කරමු. ඉතින් පොඩ්ඩක් මේ පාඩම් කරන පැත්ත මේකේ වැඩි මේ පළවෙනි පාඩමේ. ඒ නිසා දැන් 8 දිගෙන ගත්ත කොටස් වලට අමතරව හම්බෙන්න ටිකක් තියෙනවනේ. ඉතින් ඒ ටික තමයි ඔයගොල්ලන්ට ඇත්තටම වැඩිපුර පාඩම් කරන්න තියෙන්නේ. මොකද ගොඩක් ඒවා 8 දී කරපු ඒවාමයි තියෙන්නේ. එහෙනම් අදට අපි මේ ටික කරලා ඉවර කරමු. කරපු ටික බලලා පාඩම් කරලා තියාගන්න. එහෙනම් හැමෝටම ආයුබෝවන් සුබ රාත්‍රියක්. ආයුබෝවන් සර්. Thank you sir. හොඳයි. good night. Good night. Good night, sir. good night ආයුබෝවන්.